She had an exam at විභාගයක් තිබුණා. had කියන එළියට ගන්න deed එකේ කොහොමද ගන්නෙ? හරි. වෙන එකක් කලින් did she දැන් මොකද වෙන්නේ had එක has එහෙම වෙන්නේ නැහැ. මෙහෙම වර ලියන්නේ එහෙම නැහැ. has කියලා. have වෙන්නේ එක. Did she have an exam? ඇයට විභාගයක් තිබුණාද? ඇයට විභාගයක් තිබුණේ නැහැ. She didn't have an exam. ඇයට විභාගයක් තිබුණේ නැද්ද? Didn't she have an exam? ලියාගන්න. හරිද? Did you finish it? Okay. ඇයට විභාගයක් තිබුණා. Did she have an exam? ඇයට විභාගයක් තිබුණාද? She didn't have an exam. ඇයට විභාගයක් තිබුණේ නැහැ. Didn't she have an exam? ඇයට විභාගයක් තිබුණේ නැහැ. Right. ගෙදරදී මේ වාක්‍ය දෙකට ફોකස් දාගන්න ඊට පස්සේ ට්‍රාන්ස්ලේෂන් එකක් කියලා අපි කැමෝලින් අයින් වෙමු. මේකට ફોකස් දාගන්න ගෙදරදී. He had bad friends. ඔහුට නරක යාළුවෝ හිටියා. ගෙදරදී හතරටම ලියන්න. තව තුනක් ලියන්න තියෙනවා යාළුවා. 1 2 නියම එකක් ගමු. My parents කියලා ගමු. My parents had a big property. My parents had a big property. My parents had a big property. හරි ගෙදරදී මේ වාක්‍ය දෙක ફોකස් දාගෙන ඉන්න ඕන වගේ දැන් අද කියලා දුන්නා වගේ ලියන්නේ. පළවෙනි වාක්‍යයේ තේරුම තමයි ඔහුට නරක යාළුවෝ හිටියා. ඔහුට නරක යාළුවෝ හිටියා. ඔහුට නරක යාළුවෝ හිටියා. Second one, my parents had a big property. මගේ දෙමාපියන්ට ලොකු දේපලක් තිබුණා. මගේ දෙමාපියන්ට ලොකු දේපලක් තිබුණා. හරි. ඔය දෙකට ගෙදරදී ફોකස් දාගෙන ඉන්න. දැන් ලියා ගන්න ට්‍රාන්ස්ලේෂන්ස් කියන. වාක්‍ය 10ක් 12ක් වෙනවා ට්‍රාන්ස්ලේෂන් කරගෙන. ට්‍රාන්ස්ලේට් කරගෙන. ලියා ගන්න ට්‍රාන්ස්ලේෂන්ස් කියලා.
right. ලියාගමු translation එක. ඔහුට ප්‍රදානයක් තිබුණාද? first one. ඔහුට ප්‍රදානයක් තිබුණාද? ප්‍රදානයට කියනවා award කියලා. ඔහුට ප්‍රදානයක් තිබුණාද? ඔහුට ප්‍රදානයක් තිබුණාද? right, second one. මට සහතිකයක් තිබුණ නැද්ද? මට සහතිකයක් තිබුණ නැද්ද? මට සහතිකයක් තිබුණ නැද්ද? third one. ඔයාලට න්‍යාය පත්‍රයක් තිබුණාද? ඔයාලට න්‍යාය පත්‍රයක් තිබුණාද? agenda. ඔයාලට න්‍යාය පත්‍රයක් තිබුණාද? fourth one. සුරංගට තිබුණාද බලාපොරොත්තුවක්? සුරංගට තිබුණාද බලාපොරොත්තුවක්? සුරංගට තිබුණාද බලාපොරොත්තුවක්? ආයෙ කියනකො වාක්‍යය. සුරංගට තිබුණාද බලාපොරොත්තුවක්? සුරංගට තිබුණාද බලාපොරොත්තුවක්? next. ඇයට අසනීපයක් තිබුණේ නැහැ. ඇයට අසනීපයක් තිබුණේ නැහැ. ailment. අසනීපයක්. ඇයට අසනීපයක් තිබුණේ නැහැ. ඇයට අසනීපයක් තිබුණේ නැහැ. next one. ඔවුන්ට ගැනුම් කරුවන් හිටියාද? ඔවුන්ට ගැනුම් කරුවන් හිටියාද? ගැනුම් කරුවට කියන්නේ buyer කියලා. ඒක plural කරගන්නවා දැනගන්න ඕන. ඔවුන්ට ගැනුම් කරුවන් හිටියාද? අපිට උත්සවයක් තිබුණේ නැහැ. ceremony. ceremony. අපිට උත්සවයක් තිබුණේ නැහැ. right, next one. ඔයාලට සෞන්දර්ය විෂයක් තිබුණාද? ඔයාලට සෞන්දර්ය විෂයක් තිබුණාද? සෞන්දර්ය කියන්නේ aesthetic. aesthetic. විෂය කියන එකට වා සබ්ජෙක්ට් එක ගන්න ඕනේ. ඔයාලට සෞන්දර්ය විෂයක් තිබුණාද?
next one. ඔහුට මුදල් තිබුණේ නැද්ද? ඔහුට මුදල් තිබුණේ නැද්ද? ඔහුට මුදල් තිබුණේ නැද්ද? ඔහුට මුදල් තිබුණේ නැද්ද? next sentence. ඇයගේ තාත්තට සාප්පුවක් තිබුණාද? ඇයගේ තාත්තට සාප්පුවක් තිබුණාද? සර් මොකක්ද ආයෙ කියන්න පුළුවන්ද? ඇයගේ තාත්තට සාප්පුවක් තිබුණාද? How many sentences now? 11. 10 12. 12. 10 ඊළඟ ලියන්න 12 වෙනි එක ලියලා ගන්න නවත්තමු. අපිට යුද්ධයක් තිබුණේ නැහැ. හරි. ඔය ටික ට්‍රාන්ස්ලේට් කරගෙන එන්න. හරි ස්කූල් ටෙක්ස්ට් බුක් එකට යන්න. යන්න පුළුවන්ද? මොකද්ද? කවුරු හරි කියන්නකෝ මොකද්ද ඊළඟ අන්තිමට කියපු වාක්‍යය කියලා? අපිට යුද්ධයක් කිව්වා අපිට දෙයක් තිබුණේ නැහැ. අන්තිම එකද? battle. යුද්ධයක් කියන battle කියලා ගන්න. Right. Now let's go to your school textbook. Right. Take your school textbook. Come to page number 55. අපි එදා passive කරලා එක ඉවර කරගත්තානේ. ඒක කරගත්තා. Right. එතනින් පහළ 55 වෙනි පිටුවේ මේ පහළ තියෙනවා let's study the differences between the formal formats of any informal letter and formal letter කියලා. හරි? අද අපි ඒ ගැන සාකච්ඡාවක් කරලා යම්කිසි අවබෝධයක් ගන්න යන්නේ. හොඳයි. විධිමත් සහ අවිධිමත් ලිපි කියන අපිට ලියන්න වෙනවා. නැත්නම් friendly letter and official letter. සාමාන්‍ය හිතවතෙකුට ලියන ලියුම් එහෙම නැත්නම් රාජකාරී මට්ටමේ ලියන ලියුම්. ව්‍යාපාරික ලිපි වගේ දේවල් කියලා වර්ග තුනක් විතර ගන්න පුළුවන්. ඉතින් අපි යාළුවෙකුට හිතවතෙකුට අපේ නෑයෙකුට ලියනවා නම් අපි ඒවා informal letter විදිහට තමයි ගණන් ගන්න. අවිධිමත් ලිපි සිංහලෙන් ගත්තොත්. ඒ ලියුම් වල සාමාන්‍ය කතා බහ කරන දේවල් සරල භාෂාවෙන් ඕන විස්තරයක් අහලා ලියන්න පුළුවන්. හැබැයි formal letters ලියනකොට විධිමත් ලිපියක් ලියනකොට රාජකාරී ලිපි සහ ව්‍යාපාරික ලිපි වගේ දේවල් තමයි ඒගොල්ලන්ට වැටෙන්නේ. ඒවා වැදගත් විදිහට ලියන්න ඕන. ඒවා ලියන ක්‍රම තියෙනවා. ඉතින් අද grade 9 වල ඉන්න අයට මේවා ලියනකොට කොහොමද ඒ වගේ format නැත්නම් letter එකක් ලියන පිළිවෙල address එක කොහොමද date එක කොහොමද greeting කොහොමද body of the letter කොහොමද closing කොහොමද කියලා යොදන්නේ කොහොමද කියලා දැනගන්න එක තමයි මේකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට බලන්න දැන් ඔන්න informal letter කියන්නේ මොකක්ද කියලා කිව්වා. අවිධිමත් කියන එක. informal කියන්නේ අවිධිමත් කියන එක. formal කියන්නේ විධිමත් කියන එක. හොඳයි ඒකම ලියා ගන්න කොහොමද? Let's study the differences. වෙනස්කම්. මොනවද differences කියන්නේ? වෙනස්කම්. Between the formats. format මේ පිළිවෙල. ස්වරූපය. informal අවිධිමත්
informal කියන්නේ අවිධිමත්. formal කියන්නේ විධිමත්. formal කියන්නේ විධිමත්. හොඳයි. මෙන්න බලා ගන්න format of an informal letter. හරි? මේ පොතේ තියෙන එක ඔබට ටිකක් පැහැදිලි නැත්නම් එහෙම. මට තව ටිකක් පැහැදිලි වෙන්න ඕක අඳින්න පුළුවන්. හරිද? එහෙනම් හැමෝම ඩ්‍රෝ කරගන්න ලියා ගන්න පුළුවන්. format of a මුලින්ම තියෙන informal letter නේද? ඔව්. and informal සර් මොන පොතේද ලියන්නේ? මේක activity book එකේ ලියා ගන්න ඕනේ. activity book එකේ ලියා ගන්න. format of an informal letter. අවිධිමත් ලිපියක පිළිවෙල ගැල්ම ලියන ආකාරය විදිහ format එක කියලා කියන්නේ. හරි එහෙනම් හැමෝම ලියා ගන්න format of an informal letter කියලා. ආකෘතිය තව හොඳ වචනයක් ආකෘතිය කියලා ගන්න පුළුවන්. format of an informal letter. අවිධිමත් ලිපිය ලියන ආකාරය නැත්නම් ආකෘතිය. right. මෙහෙම draw කරගන්න මේ වගේ ලියුමක් ලියන්න. ඔය පොතේ තියෙන ඇත්තටම මේ අම්මා පිළිවෙල මදි වගේ. හරි. මම දෙන්න පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. උන් ගන්න නැති නිසා. හරිද? හරි. ඔය විදිහට ගන්න. මේ විදිහට ගන්න. ඇඳගෙන මේකේ අපි සාමාන්‍ය ඉස්සර ලියනකොට මේ right side එකේ තමයි යවන් නගලි පිනේ ලියුවේ. දැන් අලුත් ක්‍රමයට අපි ඔක්කොම දේවල් මේ පැත්තෙන් තමයි start කරන්නේ left side එකේ. හරිද? ඒ නිසා මුලින්ම දැන් සාමාන්‍ය ලියුමේ මුලින් කොටසකුත් එනවා. ඒ කියන්නේ ඉඩ තියාගන්න අපි මාජින් එකකුත් මොකක්ද ගන්නවා. හිතන්න බෑ ඇද වෙනවා. right? මාජින් එකකුත් සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතින් අදින්න ඕන දෙයක් නෙවෙයි. පොඩි ඉඩක් තියෙනවා කියන එක. හරි? මෙන්න මේවා පොඩි ඉඩක් තියෙනවා ඉස්සරහින්. ලියන්න. එතකොට මෙන්න මෙතනින් අපි ලියන්න ඕන කවුද? මේ senders address එක. ලියා ගන්නවා senders address. යවන්නගේ ලිපිනේ තමයි උඩින්ම මෙතන ලියන්නේ. හරි? ලියුම් ලියන්න වෙනවා ඉස්සරහට. O level වලට ලියන්න වෙනවා. දැන් grade 9 10 ලොකු දිගටම ලියන්න වෙනවා. ඒ නිසා ලියුම් ලියන විදිහ දැනගන්න ඕනේ. ලියන format එක. ඒ යවන්නගේ ලිපිනේ ලිව්වට පස්සේ ඊට පහලින් ඔයා date එක දාන්න ඕනේ. right? date එක දාගන්න ඕනේ. දන්න අය ඇති. නොදන්න අයට මේ උගන්වන්නේ. දන්න අය මතක් කරගන්න. දිනය දාන්න ඕනේ. ඒ දා ලියන දේ ඒ දිනය දානකොට සිංහල ක්‍රමයට 2002යි 2021යි 6යි 27 කියලා එහෙම ලියන්නේ නැහැ. ඉංග්‍රීසි සිස්ටම් එකට ලියන්න මුලින් date එක. ඒ කියන්නේ 27th June 2021 ඒ විදිහට. ඊට පස්සේ අපි ලියුම ලියන කෙනා ආමන්ත්‍රණය කරනවා. right? අපි ඒකට කියනවා salutation.
එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් greeting කියලා. salutation එහෙම නැත්නම් greeting. ආමන්ත්‍රණය කියන එක salutation එහෙම නැත්නම් greeting. ආමන්ත්‍රණය. දැන් අපි ලියන්නත් ඕන දෙක තුනක්. ඉතින් අද කතා කරමුකෝ. ෆෝමැට් එක ඔළුවට දාගන්න එක වටිනවා. හරි? එතකොට මේ ඇඩ්‍රස් එක ලියද්දි ඒ ලයින් වල ලියලා කමාවක් දාලා අවසාන වචනයට යටින් full stop තියලා date එක ලියලා ඊට පස්සේ full stop තියලා මෙතන greeting ලියලා කරලා dear sir dear madam sir madam ඉන්නේ මොකද අපි friendly letter එකක් නේ informal letter එකක් නේ ඒ නිසා යාළුවෙක් dear mother dear cousin dear amal dear naduni කියලා කමාවක් දාන්න. ඔන්න ඊට පස්සේ අපි දැන් ලියුම ලියන්න පටන් ගන්නවා. හරිනේ. දැන් ලියුම ලියනවා. යාළුවෙකුට වගේ සාමාන්‍ය මේවා ලියන්න. සර් බොද වෙලා පේන්නේ. මොන වෙලාවද පේන්නේ? ඔව් සර්. ඔක්කොටම මොන වෙලාවද පේන්නේ? නෑ සර්. ඔව්. හරි. කමක් නැහැ මම විකල්පයක් දෙන්නම්. අනිත් අයට නම් මොන වෙලාව පේන්නේ නැහැලු. හරිද? ඔයාගේ සිග්නල් මොකක් හරි ගැටලුවක් ඇත්තේ. කමක් නැහැ මම තව අවස්ථාවක් හදලා දෙන්නම් බලන්න මොඳ වෙනවා නම් මෙන්න මේ දැන් බලන්නකෝ දැනුත් පේන්නේ නැත්නම් ඉතින් ඒක වාගේ ගැටලුවක් ඈ මම දැන් SLT අයින් කරලා ඔන ඩයලොග් වලින් දීලා බලනවා ස්ට්‍රෙන්ත් එක ටිකක් ඒක වැඩි නිසා දැන් බලන්න මොඳ වෙලාද කියන්නේ දැන් හරි සර්. හරි ඒකනේ හොඳයි ඔන්න දැන් අපි ලියුවා මේකේ කියන්නේ මොනවද? Hi, dear friend, how are you? I am sorry. Neda, I couldn't write you after a long time. මට ගොඩ කාලෙක වඩා ලියන්න බැරි වුණා. As I was busy with my term test. මම වැඩ අධික වුණා මගේ term test එක. So, what's going on? What are the latest news? මොනවද අලුත් තොරතුරු? ඔය ආගිය තොරතුරු ඔක්කොම කතා කරලා. මේ වගේ ලිපි එක ලියන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් මේ ලියුම ලියන දේවල්. අපි මේ කොටසට කියනවා body of the letter. මේ කොටස මොකද කියන්නේ? body of the letter ලිපියේ ශරීර කොටස. ඒ අපි ලිපිය ලියන කොටස. අන්තර්ගතය. ඊළඟට අපි ලියුම අවසන් කරනවා. අපි ඒකට කියනවා closing අවසානයේ. බලන්න පොතේ ඉන්නේ අනිත් කොටසක් දාලා කමක් නැහැ මම හරියටම ඒක උගා දෙනවා. ඊට පහලින් මතක තියාගන්න නම නැත්නම් සිග්නේචර් එක. අස්සන. ඒක හරියටම අපේ තියාගන්න සිග්නේචර්. Yours loving friend Kasuni. Charuka. Vasundara. Vanamali. ඔය කැමති නමක් දාගන්න. ඒ වගේ ඕන නමක් දාගන්න පුළුවන්. right. ඔන්න දැන් පිළිවෙලට ලියාගත්ත. දැන් මම හිතන්නේ පොතේ තියෙනකට වඩා ඔයාට ලේසියෙන් පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේ ෆෝමල් ලෙටර් එකක් කියන්නේ මොන වගේ එකක්ද. මේක නිකන් ඔහොමනේ තියෙන්නේ දීලා. ඔයාට වඩා පැහැදිලිව ඔන්න ඇඳලා දුන්නා මේ. හරි. දැන් ඔක දිගට කොහොම තියාගන්න O level දක්වම ඔය විදිහට තමයි ලියන්නේ. for informal letters. Senders address යවන්නාගේ ලිපිය. ඔබ ලියනවා නම් යාළුවෙකුට ඔයාගේ ලිපිය මෙතන එන්නේ. ඊට යටිම date එක දානවා. ඊට පස්සේ dear කියලා යාළුවගේ නම. දැන් අවශ්‍ය කරුණු ටික ලියනවා. ඊට පස්සේ අවසන් කරනවා yours loving friend සනු. හරි? නම නැත්නම් signature. හැමෝම draw කරගෙන ඉවරද මේක? format එක දාගත්තද? Did you finish everybody? මොකද්ද? ඇහෙන්නේ නැහැ මට නිකන් විදුලි කොටනවා වගේ. තාම ලියනවා. මේකෙන් කියලා දෙන්නේ. ඒකනේ මේ එකපාරම නිකන් හරි finish කියලා දෙන්නේ. Right. Thank you.
Let's go to the other kind of letter. What is that? අපි එහා පැත්තේ පිටුවට යන ස්කෝල පොතේ format of a formal letter ඊළඟට යන්න. හරිනේ. හොඳයි. හරි. ඒක මම චුට්ටක් දික් කරගන්නවා. ලියාගන්න ඊළඟට format of ලියාගන්න. එඳගන්න යන්නේ ඒක. Format of a formal letter. දැන් අපි draw කරන්න යන්නේ formal letter එක. Format of a formal letter. විධිමත් ලිපියක format එක දැන් අපි අඳගන්න යන්නේ. හරි. මුල් දෙක එහෙමමයි. Senders address receivers date එක ඒක එහෙමමයි ඈ. හරි මම කරලා ගත්තොත් හොඳයි. දැනගන්නකො. ඊළඟට අලුතෙන් මෙතන එනවා receivers address එක. ලබන්නාගේ ලිපිනේ එනවා. හරි. date එකට පහලින්. ඊට පස්සේ මෙතෙන්ට එනවා salutation එක. නැත්නම් අපි කියපු greeting කියන කොටස. greeting. ඊළඟට අලුතෙන් එකක් ආවා. ඒකට අපි කියන underline topic එක. underline topic. underline කරලා මාතෘකාව දාන්න ඕන. ඒකට අපි මම මෙතන පොතේ තිබ්බේ සමන් online කියලා එකතු කරගත්තේ. මාතෘකාවකම underline කරන්න ඕන. නැත්නම් මෙතෙන් අපි ගන්න heading එක. නැත්නම් topic එක. ලිපියේ දැන් මාතෘකාව මොකක්ද කියන එක. මොකක් සම්බන්ධවද? asking a school bus, inquiring a new project, නැත්නම් requesting a playground to the village, requesting a library to the village or school. ඔන්න වගේ දේවල්. මෙතන මාතෘකාව දාන්න ඕනේ. හරිද? ඊළඟට තමයි body of the letter එන්නේ. ඒක අර කුඩයි. body of the letter එක කුඩයි. අවශ්‍ය කාරණා විතරයි කියන්නේ. නාලද ඉන්නේ කාලද බීලද නැන්දගේ දිහා ගියාද කියලා ඒ වගේ විස්තර අහන්නේ මේ වගේ ලියුමක්. රාජකාරී මට්ටමේ වගේ. හරි? ඒක හොඳට මතක තියාගන්න ඕනේ. body of the letter. ලිපියේ ශරීර කොටස කුඩයි. informal letter එක වගේ නෙවෙයි. ගොඩ විස්තර කතා කරන්නේ. අවශ්‍ය කාරණා විතරයි කියන්නේ වැදගත් විදිහට. closing. පොතේ නම් ending කියලා දාලා තියෙන්නේ. ඒකමක් නෑ. ending කියලා හිතා ගන්න. මම අනිත් අවශ්‍ය අනිත් ඒවා හදලා මේකේ නැහැ. ස්කූල් පොතේ දාලා නෑ. මම අනිත්තක් කියනවා ඈ. සාමාන්‍ය එන්න ඕන හරි විදිහම කියනවා ඈ. ඊට පස්සේ signature දාන්න ඕන. අස්සන දාන්න ඕන. තව එකක් දානවා. ස්කූල් පොතේ නෑ ඒක ඈ. මතක තියාගන්න. designation කියන එක දාන්න පුළුවන්. අනතුරු දාන්නත් ඕන. හරි? designation. හරිම විදියට දුන්න පොතේ අඩුපාඩු දෙකක් විතර තියෙනවා පේන්න. ඊළඟ කොටස මම දැන් තියෙනවා ඒක.
ඉස්සරහට තියෙනවා. හරි. මේ දෙකට මම දාලා මේක ගන්න. එතකොට අනිත් එක කතා කරන්නේ ගියස්. මොකද තියෙනවා අනිත් පැත්තේ. වීඩියෝ තියෙනවා. හරි. හොඳයි මේ ටික ඉක්මනින් බලා ගන්න. තව විනාඩි 5කින් වගේ අපව ලොග් වෙන්න වෙනවා. senders address යවන්නගේ ලිපිනය, date එක, receivers address කියන්නේ ලබන්නාගේ ලිපිනය. ලබන්නගේ ලිපිනය. මෙතන ටයිටල් එකක් දාලා ඒ කියන්නේ යාගේ තනතුරක් දාලා යනවා the manager සම්පත් බෑග් කුරුණෑගල. ඒ වගේ එන්නේ. ඒක අපි ලියත් බලමු. salutation කියන්නේ ආමන්ත්‍රණය. underline topic කියන්නේ යටින් ඉරක් ඇඳපු මාතෘකාව දානවා මෙතෙන්ට. body of the letter එක දැන් තේරෙනවනේ. EPS reports අවසන් කරනවා closing එක signature එක දාන්න යටින් තනතුර දාන්න. designation කියන එක තනතුර ඈ. අපිට එහා පැත්තේ එකේදී හරි කහම් වෙනවා. තනතුර. කැඩි එහෙනම් ඔයාලගේ ප්‍රශ්නේ පැත්තේ සිග්නල් ගැටලුවක් ඇත්තේ. මගේ පැත්තේ මම උපරිම සිග්නල් ස්ට්‍රෙන්ත් එක දීලා තියෙන්නේ. ඉතින් මම දෙන එකක් නෙවෙයිනේ. හොඳම සිග්නල් තියෙන එකෙන් තමයි දැන් වැඩ කරන්නේ. මේ වෙන්න විදිහක් නැහැ. ඔයාගේ සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ. හරි එහෙම නැති වුණොත් වීඩියෝ එක චුට්ටක් බලමු ඈ. මොනවා කරන්නේ? හරි. හොඳයි එහෙනම් කට්ටියම බලා ගන්න දැන් 56 වෙනි පිටුව ඉක්මනට බලන්න 56 හරි 56 බලන්න 56 උඩ තියෙනවා අපේ නේද senders address කියලා හරි ඒක යටින් date එක තියෙනවා නේද අපි ලියුවා වගේ හරි receivers designation and address මම මෙතන address එක විතරයි ලියුවේ ඒක designation කියලා වරහන් තුනට දාගන්න තනතුරත් එක්ක මම අර කිව්ව manager කියලා ඉන්න ඕනේ කියලා ඒක තමයි තනතුර කියන්නේ මෙතන දාගන්න වරහන් ඇතුලේ receivers address and designation කියලා මෙන්න මේ වචනේ the manager the director ඒ වගේ salutation කිව්ව ආමන්ත්‍රණය underline topic හරි body of the letter which usually consists of 3 paragraphs සාමාන්‍යයෙන් paragraph 3ක් වගේ මෙතෙන් දෙන්න ඕනේ කියන්නේ පොඩි ඒවා ලොකු ඒවා නෙවෙයි ending කියලා දාලා මම closing කියලා දාලා තියෙනවා දෙකම එකයි ඒක ඊට signature එක දාලා තනතුරක් සාමාන්‍යයෙන් යටින් දාන්න ඕන the secretary the president the chairman අන්න ඒ වගේ වට තමයි අපි designation කියලා කියන්නේ. දැන් පැහැදිලි ඇති. හොඳයි activity 13 අහගන්න ඔහොමම දැන් යන්න. Let's read this in a formal letter written by the secretary of the Environment Society of Gurulugama Vidyalaya and fill in the table given below it. හරි අහගන්න. දැන් කියවමු අපි මේ විධිමත් ලිපිය රාජකාරී මට්ටමේ ලිපියක් ලියලා තියෙන්නේ secretary කොහෙද environment society පරිසර සංගමයේ ගුරුළුගම විද්‍යාලයේ and fill in the table given below it ඉස්තැම්පුරවලු දීලා තියෙන table එකේ ගුරුළුගම විද්‍යාලය කැලණිය පේනව නේද කමා දාලා කැලණිය කියලා full stop තියලා date එක දාලා තියෙන විදිහම පේනවනේ ඔන්න ඔය වගේ date එක දාන්න ඕනේ ඔන්න the director general කියන්නේ මොකක්ද designation එක තනතුර හරි සාමාන්‍ය අධ්‍යක්ෂක ports authority වරාය අධිකාරිය goal ගාල් full stop කමා දාලා full stop දාලා ඒවත් ලිපි අනිවාර්යෙන් මේ punctuation mark follow කරන්නම ඕනේ ඔය නිකන් ලියන්න නැතුව dear sir කියලා කියන්නේ greeting එක නැත්නම් salutation එක ඒකටත් පස්සේ කමාවක් දාලා තියෙන්න ඕන අන්න ඊට පස්සේ දැන් ඔයා දාන්න ඕන මොකද්ද අර underline කරපු topic එක යොදනවා මොකද්ද topic එක request for permission to visit the goal pond එන මේ ලිපිය ලියන්නේ ඉල්ලීමක් කරලා මොකටද අවසර ඉල්ලනවා ගාලු වරාය නරඹන්න එන්නට වරාය අධිකාරිය හරි මෙන්න ලියලා තියෙන විදිය I am the secretary of the Environment Society of Gurulugama Vidyalaya මමයි ලේකම් ගුරුළුගම විද්‍යාලය I am writing this letter to request permission to visit the goal pond මම මේක ලියන්නේ goal pond එක බලන්න එන්න අවසර ඉල්ලලා The grade 9 students of my school wish to visit the goal pond on 2nd. Hari, the grade 9 students of my school wish to visit the goal pond on 2nd February. Hari, api yanne api name asal sisung enawa kemati balanda galu
කොටුව දෙවනි පෙබරවාරි. ඒ කියන්නේ පෙබරවාරි 2 වෙනිදා. We have a team of 350 students. අපිට 350ක student ප්‍රමාණයක් ඉන්නවා and 10 teachers. We hope to reach the port around 9 o'clock. අපි බලාපොරොත්තු වෙනවා port එකට එන්න 9ට විතර. around කියන්නේ ආසන්නයේ වගේ. In the morning උදේ and hope to stay there for about 3 hours. අපි පැය 3ක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. We hope that you will be able to provide the services of a guide to help our students. අපි බලාපොරොත්තු වෙනවා ඔබට සපයන්න පුළුවන් වෙයි කියලා. provide කියන සපයනවා. සේවාවන් සහ මේ සපයන්න ගයිඩ් කෙනෙක් අපිට උදව්වට දෙයි කියලා සෙසුන්. I would be glad if you could consider this request. එතන ලියා ගන්න තේරුම මම සතුටු වෙනවා. I would be glad. මා සතුටටපත් වෙනවා ඔබ මේ රික්වෙස්ට් එක මේ ඉල්ලීම ගැන සලකා බලනවා නම්. ඔන්න අර ක්ලෝසින් එකට ඇවිල්ලා තියෙන විදිය. මා සතුටු වෙනවා ඔබ මේ ගැන සලකා බලනවා නම්.